ආයිබෝවන් දරුවනේ බොහොම සාදරයෙන් පිළිගන්නවා අපේ 2023 ආදරණීය නවක දරුවන්ව. මම හිතන්නේ ඔබ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බොහොම ඕනෑකමින් උනන්දුවෙන් ඉන්න කණ්ඩායමක්. ඔබ මේ වන විට ඔබේ උසස් පෙළ විෂයන් තෝරාගෙන අවසන් නැති. හැබැයි ඔබේ විෂය කාණ්ඩයන් සහ ඔබ විෂයන් සම්බන්ධව දන්නා වූ දැනුමත් එක්ක තමයි ඔබ මේ විෂයන් තෝරාගෙන තියෙන්නේ. මම හිතනවා ඔබට උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව උසස් පෙළ විෂය කාණ්ඩයන් තෝරා ගැනීම ගැන යම් අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මම හිතුවා ඊට ප්‍රථමයෙන් ඔබේ ජීවිතයේ අනාගත ඉලක්කය ගැන ටිකක් කතා කරන්න. මේ ඔබේ අනාගත ජීවිතයේ ඉලක්කය. සරසවි සිහිනය සැබෑ කරගන්න. මේ සරසවි සිහිනය කියන්නේ ජීවිතයේ බොහෝම කලාතුරකින් කෙනෙකුට ලබන්න පුළුවන් වාසනාවක්. වාසනා මහිමයක්. මේ වාසනා මහිමය ඔබට ජීවිතේ ලබන්න පුළුවන් තව නොබෝ කාලයකින්. වසර 2කින් පසුව ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙලා සරසවි වරන් ලබනවා. අවුරුදු 4ක් හෝ 5ක් ඇතුළත ඔබ උපාධ්‍යාරයෙකු බවට පත් වෙනවා. ඔබේ අනාගතයේ සිහිනය සාක්ෂාත් කරගන්නවා. අපි කියනවා පහවස ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ අම්මලාගේ විභාගය. සාමාන්‍ය පෙළ විභාගය තමයි අපේ ආදරණීය ගුරුවරුන්ගේ විභාගය. හැබැයි ඔබේ අනාගතය, ඔබේ අනාගත ජීවිතය තීරණය කරන විභාගය තමයි ඔබ මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන 2023 දී මුහුණ දෙන්න බලාපොරොත්තු වන උසස් පෙළ විභාගය. ඒ විභාගයට ඔබ ඕනෑකමින් උනන්දුවෙන් කැපවීමෙන් උත්සාහයෙන් යුක්තව මුහුණ දෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ මේ හීනය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔබ යන හීනයට මාවත ඔබට විවෘත වෙලා තියෙනවා. එතකොට ඔබට තියෙන්නේ මේ වෙලාවේ බොහොම කැපවීමක් යොදලා බොහොම මහන්සියක් වෙලා මේ ඔබේ හීනය සැබෑ කරගන්න. මොකද ඔබ ලබා ගන්න මේ ජයග්‍රහණය ඔබ සරසවිවරන් ලබාගෙන ඔබ උපාධියක් ගන්න දවසට ඔබේ හිතට දැනෙන සතුට, ඔබේ අම්මා තාත්තගේ හිතට දැනෙන සතුට කියා නිම කරන්න බෑ. ඔබට දැනෙයි. ඔබ මේ අත්දැකීම ගන්න නම් ඔබට උපාධි ලෝගුව කරේ දාගෙන මේ අත්දැකීම ගන්න නම් පුතේ අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල වරන් ලබන්න වෙනවා. උපාධියක් ලබා ගන්න වෙනවා. ඒ හීනට යන්න මාවත කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. උසස් පෙළ විෂයන් තෝරා ගැනීම සම්බන්ධව ඔබ මේ වන විට යම් ආකාරයකට අවබෝධයක් ලබාගෙන ඇති. හැබැයි මම අද බලාපොරොත්තු වෙනවා විෂයන් තෝරා ගැනීම හා සම්බන්ධව පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන සාකච්ඡා කරන්න. පුතේ අපි උසස් පෙළ විෂය නිර්දේශය යටතේ කලා විෂය ධාරාව තෝරා ගන්නව නම් ඔබට විෂය කාණ්ඩ කිහිපයක් යටතේ විෂයන් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක බොහොම සරලව තේරුම් ගන්න. පළවෙනිම කාරණාව තමයි ඔබට පුළුවන් සමාජීය විද්‍යා විෂය, සමාජීය විද්‍යා විෂය කාණ්ඩය. මේ සමාජීය විද්‍යා විෂය කාණ්ඩයේ විෂයන් තෝරා ගන්න. මොනවද සමාජීය විද්‍යා විෂය කියන්නේ? සමාජය පිළිබඳ අපිට හදාරන්න තියෙන විෂය කාණ්ඩයක්. උදාහරණයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් දේශපාලන විද්‍යාව, ඊට පස්සේ ආර්ථික විද්‍යාව, ඊට පස්සේ තර්ක ශාස්ත්‍රය, ඊට පස්සේ භූගෝල විද්‍යාව, ඒ වගේම අපිට තවත් විෂය කාණ්ඩයන් මේ විෂය කාණ්ඩය යටතේ ගොඩක් විෂයන් තියෙනවා. තව එක් විෂයක් සම්බන්ධව පමණක් මම කියන්නම්. sannivedana මාධ්‍ය අධ්‍යයනය. මෙන්න මේ වගේ විෂයන් ඒකකයන් රාශියක් මේ විෂය කාණ්ඩය තුළට අන්තර්ගත වෙනවා. මෙන්න මේක තමයි පළමු විෂය කාණ්ඩය, සමාජීය විද්‍යා විෂය කාණ්ඩය. සමාජීය විද්‍යා විෂය කාණ්ඩය.
දෙවෙනි කොටස. දෙවෙනි කොටස අපිට හඳුන්වා දෙන්න පුළුවන් මේ කොටස භාෂා සහ දෙවෙනි කොටස භාෂා සහ මානව ශාස්ත්‍ර. භාෂාවන් සහ මානව ශාස්ත්‍රයන්. අපේ විශ්වවිද්‍යාලවල තියෙනවා භාෂා සහ මානව ශාස්ත්‍රය සම්බන්ධව පීඨ. එතකොට ඒ වගේ හදාරන්නේ මේ භාෂාවන් සම්බන්ධව, මානව ශාස්ත්‍රයන් සම්බන්ධව. මොනවද තියෙන්නේ? ප්‍රධාන විෂය මොකද්ද? සිංහල විෂය. ඊට පස්සේ වාට පුළුවන් තව භාෂාවන්. ජපන් වෙන්න පුළුවන්, ජර්මන් වෙන්න පුළුවන්. මේ විෂය කාණ්ඩයන් ගොඩක් මේ භාෂා කාණ්ඩයට අදාළ වෙනවා. මේ භාෂා කාණ්ඩයට අදාළ වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස අපි හඳුනා ගන්නවා ආගම් සහ ශිෂ්ටාචාර වලට අදාළ වන්නා වූ යම් යම් විෂය කාණ්ඩයන්. ආගම් සහ ශිෂ්ටාචාර. ආගම් සහ ශිෂ්ටාචාර. මේ කොටසට අදාළ වෙනවා බෞද්ධ ශිෂ්ටාචාරය. විශේෂ නැත්නම් අපි කියනවා BC වගේ විෂයන්, ඒ වගේම බුද්ධාගම ඊට පස්සේ ක්‍රිස්තියානි ධර්මයේ වගේ දේවල් ගොඩක් දුරට අපේ ස්වාමින් වහන්සේලා මේ විෂය කාණ්ඩයන් තුලින් ගොඩක් වෙලාවට BC සහ බුද්ධාගම කියන විෂය කාණ්ඩයන් තෝරගන්නවා. ඒ විෂය කාණ්ඩයන් අරහා ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය යම් ආකාරයකට පහසුවෙන් ලබා ගන්න. හැබැයි මම මෙතන තියෙන ගැටලුව ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ හතරවෙනි විෂය කාණ්ඩය තමයි සෞන්දර්ය විෂයන්. සෞන්දර්ය විෂයන්. ඔබ දන්නව සෞන්දර්ය විෂයන් සම්බන්ධයෙන් සාමාන්‍ය පෙළ අපි හදාරුවා සංගීතය, චිත්‍ර කලාව, ඒ වගේ විෂයන්. නැටුම්, ඒ වගේ විෂයන් තමයි මේ සෞන්දර්ය විෂය කාණ්ඩයට අදාළ වෙන්නේ. සංගීතය, නැටුම්, චිත්‍ර වගේ විෂයන්. හරි. එතකොට මේක බොහොම පැහැදිලිව අහගන්න. මේ සමාජීය විද්‍යා විෂය කාණ්ඩයන්, මේ සමාජීය විද්‍යා විෂය කාණ්ඩයන් ඕනෑනම් ඔයාට පුළුවන් මේකෙන් ඔයාගේ උසස් පෙළ විෂයන් තුනම තෝරා ගන්නත්. හැබැයි මේකෙන් අනිවාර්යයෙන් විෂයක් තෝරා ගත යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න නම් මේ විෂය කාණ්ඩෙන් අනිවාර්යෙන් එක විෂයක් තෝරා ගත යුතුයි. අවශ්‍ය නම් තුනක් හෝ දෙකක් තෝරා ගන්නත් පුළුවන්. හරි. එතකොට මේ විෂය කාණ්ඩයන් වලින් එකක් ගොඩක් වෙලාවට මේ විෂය කාණ්ඩ එකක් හෝ තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් දේශපාලන විද්‍යා විෂය තෝරා ගන්නවා, ආර්ථික විද්‍යා විෂය තෝරා ගන්නවා, භූගෝල විද්‍යා විෂය තෝරා ගන්නවා. අපිට එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් දේශපාලන විද්‍යා විෂය මේකෙන් තෝරා ගන්නවා, දෙවෙනි කොටසෙන් සිංහල තෝරා ගන්නවා, තුන්වෙනි කොටසෙන් BC තෝරා ගන්නවා. කිසිම ගැටලුවක් නැහැ, එහෙම තෝරා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ නැත්නම් දේශපාලන විද්‍යා විෂය අපිට පුළුවන් මෙතනින් වෙන මොකක් හරි භාෂාවක් සම්බන්ධ අධ්‍යයනය කරන්න BC විෂය තෝරා ගන්න පුළුවන්. අපිට මේ විදිහට හැකියාවක් තියෙනවා තෝරා ගන්න. පුතේ මම ඊළඟට කියන්න යන්නේ බොහොම වැදගත් කාරණාවක්. අපේ ගොඩක් දරුවෝ මේ කාරණා නොදැනුවත්කම හින්දා විෂයන් තෝරාගෙන ඉහළම රෑන්ක් එකක් ලබාගෙන සමහර විෂයන් හදාරන්න හැකියාවක් නොමැතිව සාමාන්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශයට පමණක් යනවා. ඒ නිසා මේ කතාව අනිවාර්යයෙන්ම ඔබට කියලා දිය යුතුයි. ඒ තමයි ලංකාවේ තවමත් ලංකාවේ පිළිගන්න ප්‍රමුඛයන්ගේ වෘත්තියක් තියෙනවා අපිට ආට් කරලා යන්න පුළුවන්. ඒ තමයි නීති උපාධිය. නැත්නම් නීති ප්‍රවේශය. නැත්නම් LLB ඩිග්‍රිය. LLB ඩිග්‍රිය. මේක තියෙනවා කොහෙද? විශ්වවිද්‍යාල තුනක. යාපනය, පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල. එතකොට මේ උපාධිය අපිට පස්සේ කාලේ මම කියන්නම් කොහෙන්ද අපිට තව තැන් තියෙන්නේ කියලා මේ උපාධිය කරන්න. හැබැයි අපිට ලේසියෙන් පහසුම ක්‍රමය තමයි මේක. මේක ලංකාවේ සාමාන්‍යයෙන් 250 354 වගේ ප්‍රමාණයක් අවුරුද්දකට උසස් පෙළ විභාගයෙන් ගන්නවා. හරි. ඔයාගේ හීනයක් තියෙනවා නම්, ඔයාගේ ආසාවක් තියෙනවා නම්, ප්‍රමුඛ ආසාවක් තියෙනවා නම් මේ ප්‍රමුඛයන්ගේ වෘත්තියට යන්න, නීතිඥ වෘත්තියට යන්න අනිවාර්යයෙන්ම ඔයා මේ විෂය කාණ්ඩ 3 1 2 සහ 3 1
2 සහ 3 ඇතුළු විෂය කාණ්ඩයන් පමණයි තෝරාගත යුත්තේ. 4 වෙනි විෂය සෞන්දර්ය විෂය කාණ්ඩය පුතේ තෝරා ගන්න එපා. සෞන්දර්ය විෂය කාණ්ඩය තෝරාගතහොත් ඔයාට නීති උපාධිය හදාරන්න ලංකාවේ ඉහළම රෑන්කයක් ලබාගෙන අපි කියමුකෝ ඔයා දිස්ත්‍රික් රෑන්ක් 20ට අඩුවෙන් ලබාගෙන නීති පීඨයන් උත්සාහ කරනවා නම් ඔයා මේ සෞන්දර්ය විෂය කාණ්ඩයන් කරන්න එපා. හැබැයි මේක කරලා ඔයා ඉසෙට් එක හොඳ ඉසෙට් එකක් ලබාගෙන විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. හැබැයි නීතිය කියන විෂය හදාරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තවත් විෂය කාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒ විෂයන් සම්බන්ධවත් අපි ප්‍රධානම සාකච්ඡා කරන මේ නීතිය කියන විෂය හදාරන්න හැකියාවක් නැහැ. උසස් පෙළ විභාගයෙන් පසුව නීතිය හදාරන්න බලාපොරොත්තු වෙන බොහොමයක් දරුවෝ අහනවා සර් කොහොමද අපි නීතිය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කොහොමද අපි ඒක කරන්න කියලා. හැබැයි පළවෙනිම කාරණාව තමයි ඔයාට ලැබෙන ප්‍රධාන අවස්ථාව තමයි මෙන්න මේක. උසස් පෙළ විභාගය බොහොම ඉහළින් සමත් වෙලා ඉහළ සාමාර්ථයක් ලබා ගන්න එක. හැබැයි ඊට අමතරව ලංකාවේ නීති හදාරන්න තියෙන අවස්ථාවන් කිහිපයක් ගැන කියන්නම වෙනවා. මොකද බොහොමයක් දරුවෝ මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා කරලා අහන නිසා. පළවෙනිම කාරණාව තමයි ලෝ කොලේජ් එකට යන්න පුළුවන් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක. ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක. මේක ලෝ කොලේජ් යන්න පුළුවන් අවස්ථාවක්. ලෝ කොලේජ් යන්න පුළුවන් අවස්ථාවක්. මේ ලෝ කොලේජ් යන්න පුළුවන් අවස්ථාව සාමාන්‍යයෙන් අවුරුද්දකට සැප්තැම්බර් මාසයේ කාලෙදී මේක සම්බන්ධව ගැසට් කරනවා. එතකොට මේ ලෝ කොලේජ් එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් වෙලා ඔයාට පුළුවන් ලෝ කොලේජ් එකට ගිහිල්ලා අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත සහ 4 වගේ කාලය ඇතුළත නීතිඥවරයෙක් වශයෙන් දිවුරුම් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මේකෙදි ඔයාට හිමි වෙන්නේ LLB උපාධියක් නෙමෙයි නීතිය කරන්න තරම් වෘත්තීය සුසුකමක් විතරයි. හරි. එතකොට මෙන්න මේ විභාගයට සාමාන්‍යයෙන් අපිට 2020 නැත්නම් 2020 දෙසැම්බර් මාසේ අලුත් ගැසට් එකක් ගෙනාව සනාතන අධ්‍යාපන සභාව කියන එක මේ ගැසට් එක හරහා කියනවා මුල කාලේ නැත්නම් අපි ගොඩක් විභාගෙට ලියපු කාලේ අපිට පුළුවන්කමක් තිබ්බා S3ක් A level තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ විභාගෙට පෙනී සිටින්න. හැබැයි මේ ගැසට් එකත් එක්කලා අලුතෙන් වෙනස්කම් කිහිපයක් කරා අනිවාර්යෙන් උසස් පෙළ විභාගෙට C2යි S1 සාමාර්ථයක් අවශ්‍යයි. C2යි S1 සාමාර්ථයක් අවශ්‍යයි. ඒ වගේම O level විභාගෙට C අවශ්‍ය වෙනවා ඔයා හදාරන ප්‍රධාන භාෂාව. උදාහරණයක් ගමු ඔබ සිංහල භාෂාව ප්‍රධාන භාෂාව නම් මේ C එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම දෙමළ භාෂාව හැදෑරුවා නම් දෙමළ භාෂාවට වාගේ ප්‍රධාන භාෂා විෂය දෙමළ භාෂාව නම් දෙමළ භාෂාවට C එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි වැදගත්ම කාරණාව ඉංග්‍රීසි භාෂාවට අනිවාර්යෙන්ම C එකක් තියෙන්න ඕනේ. මේක අනිවාර්යයි. ඒ වගේම තමයි ඔයා O level පාස් වෙලා තියෙන්නත් ඕනේ. හරි. එතකොට මේ සුසුකම් එක තමයි ඔයාට ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකට පෙනී සිටීමට හැකියාවක් තියෙන්නේ. මේකේ සාමාන්‍ය ලංකාවේ අවුරුද්දකට 221ක් වගේ ප්‍රමාණයක් 230ක් වගේ ප්‍රමාණයක් ලෝ කොලේජ් එකට සුසුකම් ලබනවා. හරි. මේක තමයි පළවෙනිම කාරණාව. ඊට අමතරව මම දෙවෙනි කාරණාව මෙහෙම පැහැදිලි කරනවා. මේකත් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකක්. හැබැයි මේකේ ගන්න පුළුවන් මොකද්ද? LLB උපාධියක්. මේ ලෝ එන්ට්‍රන්ස් එක මේ දෙවෙනි ලෝ එන්ට්‍රන්ස් එක. මේක LLB උපාධිය ගන්න පුළුවන් එකක්. මේක අපි කියනවා OUSL ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් තමයි මේ උපාධිය ගන්න පුළුවන්නේ. මමත් මේ වෙනකොට 3 වෙනි අවුරුද්දේ නුවර පොල්ගොල්ල ශාඛාවේ මේ උපාධිය හදාරනවා. හරි. මේකෙත් තියෙනවා සිලබස් එකක්. මේකෙත් තියෙනවා ඒ වගේම සිලබස් එකක්. මේකේ සාමාන්‍යයෙන් අවුරුදු ඔයා මේ එන්ට්‍රන්ස් එක එක්සෑම් පාස් වෙලා ලංකාවේ 300ක් 500 වගේ ප්‍රමාණයක් තමයි මේකේ හැම අවුරුද්දකම වගේ සිලෙක්ට් වෙන්නේ. හැබැයි ඩබල් බැච් එකක් ගත්තොත් මේක වෙනස් වෙනවා. එතකොට මේ එක්සෑම් එකට ඔයා මුහුණ දීලා
මේකටත් මේ සුසුකම් ටික අනිවාර්යෙන් බලපානවා. ඔයාට සාමාන්‍ය පෙළ සුසුකම් තියෙන්න ඕනේ. උසස් පෙළ සුසුකම් ටික තියෙන්න ඕනේ. ඒක තිබුණොත් තමයි ඔයාට මේ එන්ට්‍රන්ස් එක්සෑම් එකට මුහුණ දීමේ හැකියාවක් තියෙන්නේ. හරි. එතකොට මේ උපාධිය නැත්තම් මේකේ හම්බෙන්නේ ඔයාට LLB උපාධියක්. හරිද? LLB උපාධියක් තමයි ඔයාට මේකේ හම්බෙන්නේ අවුරුදු 4ක් ඒ වගේම 5ක් වගේ කාලයක්. හැබැයි මේක එක දිගට කරොත් මේ කාලෙන් ඉවර කරන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය මේ එක්සෑම් එක පාස් වෙන්නේ ගොඩක් වෙලාවට මේකේ වයස සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. ඕනෑම කෙනෙක් මේ විභාගයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. අවුරුදු 5ක් 6ක් ඇතුළත උනත් විභාග කරලා සමත් වෙලා ඊට පස්සේ ලෝ කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් එක කියලා එකක් තියෙනවා. ඒ ෆයිනල් එක්සෑම් එක පාස් වුණාට පස්සේ තමයි ලෝය කෙනෙක් විදියට නැත්තම් නීතිඥවරයෙක් විදියට දියුරුම් දීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ලංකාවේ වෙනත් අවස්ථාවන් කිහිපයක් තියෙනවා. ඒකත් කියන්න වෙනවා. අපි කියනවා KDU එක නැත්තම් කොතලාවල ඇකඩමියෙත් පුළුවන් මේ ලෝ ඩිග්‍රියක් ගන්න. ඊට අමතරව ලන්ඩන් LLB කියලා එකක් තියෙනවා. ඊට අමතරව තියෙනවා ඔය CFES වගේ ලෝ ස්කූල් වල ප්‍රයිවට් වල තමයි මේ LLB උපාධිය හදාරන්න තවත් අවස්ථාවන් තියෙන. එතකොට මේකට අතිවිශාල වියදමක් යනවා. විශාල වියදමක් යනවා මේකට. මේව කරන්න බොහොම ලොකු වියදමක් ඕනේ. හැබැයි ලෙහෙසි පහසු රාජ්‍ය අනුමත කරන රජයේ බොහොම අඩු මුදලක් අය කරන කෝස් දෙකක් තමයි මේ ලෝ එන්ට්‍රන්ස් එක සහ ඕපන් විවෘත විශ්වවිද්‍යාලයේ LLB උපාධිය. පුතේ මේකට සිලබස් එකක් තියෙනවා. මේ සිලබස් එක පාස් වෙන්න ඕනේ. ඔයාට මේකට ක්ලාස් යන්න වෙනවා. ඒ සිලබස් එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න වෙනවා. බොහොම ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. බොහොම ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ වගේම තමයි හිතන්නකෝ මේ එක්සෑම් එක මේ එක්සෑම් දෙක ලියන්න ලංකාවේ කොච්චර ප්‍රමාණයක් සුසුකම් ලැබලා ඇද්ද? අපි දන්නවා ආර්ට් වල සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට C2S එකක් ගන්න පුළුවන්. ඒක බොහොම සරල කාරණාවක්. කොමර්ස් වලත් පුළුවන්. සයන්ස් සහ මැත්ස් වල තමයි බැරි වෙන්නේ. හැබැයි ඒකත් කොමාරි කරලා ගොඩ දාගත්තා නම් මේකට සුසුකම් ලබනවා. හැබැයි මේකේ තව දෙයක් තියෙනවා. හැබැයි අවුරුදු 14ට වඩා වැඩි වෙන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම හොඳ චරිතයක් තියෙන්න ඕන කතාවක් කියනවා. හැබැයි මේවා අපේ ගැසට් එකේ තියෙනවා විතරයි. හැබැයි මෙතන එක්සෑම් එක පාස් වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට යන්න පුළුවන්. හරි. එතකොට මේකට ලංකාවේ ලොකු ප්‍රමාණයක් වර්ෂයකට ඉතා විශාල ප්‍රමාණයක්. ඇයි? C2S එකක් තියෙන කොච්චර ලංකාවේ A level කරපු කට්ටියක්ද? ඊ ඔක්කොම කට්ටිය. ඊට පස්සේ වයස් මට්ටමක් නැහැ. රාජ්‍යාංශීය වෘත්තීය වේදිය, පුද්ගලික අංශයේ වෘත්තීය වේදිය ඔක්කොම කට්ටිය මේ එක්සෑම් දෙකම අවුරුද්දක් ගන්න ලියනවා. ඇයි? කොහොම හරි පාස් වෙන්න ඕනේ. ලෝය කෙනෙක් වෙනවා කියන්නේ විශේෂයෙන්ම සමන්ගේ ජොබ් එකේ ඉස්සරහට යන්නත් ලොකු අවස්ථාවක් ලැබෙනවා ලෝය කෙනෙක් වෙනවා කියන එකත් එක්ක. ඒ හින්දා ගොඩක් කට්ටිය උත්සාහ කරනවා. හැබැයි පුතේ මේක බොහොම අපහසු එක්සෑම් එකක්. මේ එක්සෑම් එක පාස් වෙන්න වාසනාව කියන එකක් තියෙන්න වෙනවා. උත්සාහය උනන්දුව කැපවීම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. වාසනාව කියන එකත් තියෙන්න ඕනේ. මේ එක්සෑම් එකට ලංකාවේ අතිවිශාල ප්‍රමාණයක් හැම අවුරුද්දකම පෙනී සිටිනවා. මේ දෙකටම. හැබැයි හිතන්නකෝ කිසිම සිලබස් එකක් නැතුව ඔයා කරන A level විෂයන් තුනෙන් ඒ තුනක් අරගෙන ලෝ ෆැකල්ටි යන්න පුළුවන් නම් කොච්චර ලේසිද? අවුරුදු 25 26 වෙනකොට ඔයා ලෝය කෙනෙක් වෙලා ඉවරයි. හැබැයි මෙතන අමාට එතනින් එහාට ගිහිල්ලා අවුරුදු 30 වෙන්න පුළුවන්, 35 වෙන්න පුළුවන්, 40 වෙන්න පුළුවන්, 60 70 වෙන්නත් පුළුවන්. එහෙම කට්ටිය මේකේ ඉන්න නෑ. හිතන්න එපා ඒ ලෙවල් එක ගමන් ප්‍රශ්නයක් නෑ මට මේ දෙක කරලා ලෝ කරන්න පුළුවන් කියලා එහෙම එකක් නෑ. මොකද මෙතන ලොකු තරංගයක් තියෙනවානේ. අපිත් එක්ක ගොඩක් ඉගෙන ගන්න කට්ටියත් බොහොම වයසක කට්ටිය ඉන්නේ. රිටයර් වෙච්ච ඉස්කෝලේ මිස්ලා ඒ වගේම රිටයර් වෙච්ච සමහර අධ්‍යාපන අධ්‍යක්ෂකවරු අය කට්ටියත් මේකට දැන් සම්බන්ධ වෙලා අධ්‍යාපනය හදාරනවා. ඒ කියන්නේ අපි ඒකට සාමාන්‍යයෙන් මේ LLB වචෙන්ට කියනවා ළමයි බලා ගන්න කට්ටියත් මේ LLB උපාධිය හදාරන්න දෙනවා කියලා. හරි. ඒ කියන්නේ සීයලා ආච්චිල වෙච්ච කට්ටියත් මේක තාමත් හදාරනවා. මොකද මේක බොහොම ලස්සන විෂයක්. අලුත් දේවල් දැනගන්න පුළුවන්. ඉඩම් නීතිය ගැන, ගිවිසුම් නීතිය ගැන, අපරාධ නීතිය ගැන දැනගන්න පුළුවන් බොහොම ලස්සන ප්‍රියතම විෂයක් වෙනවා. මේක බොහොම ලස්සන විෂයක්. හරි. ඔයාට මෙන්න අවස්ථාවක් තියෙනවා. ප්‍රධාන අවස්ථාව කොහෙද තියෙන්නේ? A level exam එක. පුතේ මේක ඔප්ෂන් එකක් විතරයි. මේකට යන්න හරිම අමාරුයි. කට්ටිය කියනවා නැහැ සර් කමක් නැහැ. මම සාමාන්‍ය එක්සෑම් එක පාස් වෙලා කැම්පස් එකට යන්නම්. ඒ යන අතර ලෝ කොලෙජ් එකේ එන්ට්‍රන්ස් එක කරන්නම් කියලා. හැබැයි කරලා ගොඩ ගිය කට්ටියත් ඉන්නවා. අපි ඔය කට්ටිය ඉන්නව නැත්තේ නෑ. හැබැයි මේක හරි අමාරුයි. මම ගොඩක් සැරයක් මේ එක්සෑම් එක try කරා.
try කරලා තමයි පාස් වුනේ. හරි එතකොට ඔයාට තියෙන සරල අවස්ථාව උසස් පිළිම් මේක කොට දාගන්න එක. හරි ඒක කොට දාගත්තොත් ඔයාට ලෝ යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඊට පස්සේ ඔයාට මේ එක්සෑම් වලට මුහුණ දෙනකොට ඔයා ලබාගත් දේශපාලන විද්‍යාව දැනුම බොහොම ලොකුවට උවමනා වෙනවා. දේශපාලන විද්‍යාව උදාහරණයක් ගත්තොත් මේකේ සමහර සාමාන්‍ය දැනුම් පේපර් එකක් තිබුණොත් අහනවා ලංකාවේ නිදා ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රථම අග්‍රාමාත්‍යවරයා කවුද කියලා. අපි ඒක උගන්වන්නේ කොහෙන්ද? දේශපාලන විද්‍යාව විෂය තුලින්. නැත්තම් ලංකාවට සර්වජන ඡන්ද බලය ගෙනාවේ කොයි කාලෙද කියලා අහනවා. අන්න මේක අහන්නේ කොහෙන්ද? දේශපාලන විද්‍යාව විෂය තුලින්. එතකොට දේශපාලන විද්‍යාව කියන විෂය ඔයා නීතිය හදාරනවා නම් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු සහ ඔයාට පස්සේ කාලේ දැනුමක් තියෙන්න ඕනේ මේ law entrance exam පාස් වෙලා යනකොට නීතිය සම්බන්ධව ඡන්ද බලය ගැන මේ කියන ඔක්කොම ගැන උගන්වන්නේ කොහෙන්ද? දේශපාලන විද්‍යාව විෂයත් එක්ක එකතු වෙලා. මං හිතන්නේ ජීවිතේ ජයග්‍රහණය කරන්න ඔයාට දැන් හීනයක් තියෙනවා. ඒ හීනට යන්න මාර්ගයක් විවෘත වෙලා තියෙනවා. මේ පඩිපෙළේ සමහරට පළවෙනි ස්ටෙප් එක නගින්න බලාගෙන ඉන්නවා. හැබැයි ජයග්‍රහණය කනුව බොහොම ළඟ පේන්න තියෙනවා. හැබැයි ඔයා දුර තියෙන ජයග්‍රහණ වලට යන්න එපා. දුර තියෙන ජයග්‍රහණ වලට යන්න එපා. මේ ළඟ තියෙන ජයග්‍රහණ ඉතා ඉක්මනට කොට දාගන්න. ජීවිතේ හීනේ හැබෑ කරගන්න නම් ඔයාට කැප වෙන්න වෙනවා, මහන්සි වෙන්න වෙනවා. තමන්ගේ ජීවිතේ මේ ඔබේ අම්මා තාත්තගේ ජීවිතය කියලා හිතන්න එපා. අම්මා තාත්තටම සතුටක් දෙන්න, සැපක් දෙන්න තමයි මම මේ එක්සෑම් පාස් වෙන්නේ කියලා හිතන්න එපා. ඔබේ ජීවිතේ කවදා හරි ප්‍රමුඛයන්ගේ වෘත්තියට යන්න ඕන නම්, නීතිඥවරයෙක් වෙන්න ඕන නම් ඔයාට තියෙන හොඳම අවස්ථාවක් තමයි මෙන්න මේක. සාමාන්‍යයෙන් කියනවා නේද? පඳුරකට පයින් ගහපුවාම නීතිඥවරු ඕන තරම් විසික් කරනවා කියලා. පුතේ ඕනෙම ජොබ් එකක ඕනෙම රස්සාවක දක්ෂයෝ සහ අදක්ෂයෝ කියලා කොටසක් ඉන්නවා. දක්ෂයෝ සහ අදක්ෂයෝ කියලා කොටසක් ඉන්නවා. ඔබ දක්ෂයෙක් වුණොත් වෘත්තියේ ඔබේ වෘත්තිය අර්ථේ ඔබ අනිවාර්යයෙන්ම ජීවිතේ කොට දා ගන්නවා. ලංකාවේ ලෝයර්ස්ලා ඉන්නවා හිතා ගන්න බැරි තරම් දවසට ආදායම් ගන්න කට්ටිය. හරි. ඒක කොහොමද කියලා කියන්නේ ඉස්සරහට ඔයාට අත්දැකීම් දැනගන්න පුළුවන් මේ එක්සෑම් ටික පාස් වෙලා ඉස්සරහට ගියොත්. මට කියන්න ඕනේ ඔබේ ඔප්ෂන් එක ප්‍රධාන ටාගට් එක වෙන්න ඕනේ මේ ඔප්ෂන් නෙමෙයි. A level exam එක ඉතා ඉහළ මට්ටමින් කොට දාගන්න එක. මාර්ගය විවෘත වෙලා තියෙන්නේ ඔබේ සිහිනයට යන්න උපරිම කැපවීම කරන්න. ජීවිතයේ ජයග්‍රහණයට යන්න උපරිම කැපවීම කරන්න. ඔබට ඒකට ඔබේ සාමාන්‍ය ප්‍රතිඵල කොහොමත්ම හේතුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රතිඵල අඩු වෙන්නේ නැති. හැබැයි මේ උසස් පෙළ කොට දාගන්න එකට සාමාන්‍ය ප්‍රතිඵල ලොකුවට බලපාන්නේ නැහැ. මගේ හිටිය සමහර දරුවෝ සමහරට ඒ දෙකයි O level තිබ්බේ. හැබැයි මේවට C තිබ්බා. කොහොම හරි ලෝ උඩ දාගත්තා. ඉතින් ඔයාට chance එක ඇවිල්ලා තියෙන්නේ. ළඟ තියෙන chance එකෙන් ප්‍රයෝජනයක් ගන්න. පස්සේ හරි අමාරුයි. මේ ඒව කරන කාලෙට ඔයා රස්සාවක් කරන්න ඕන. සමහරට විවාහ වෙලා ඉන්නේ. හැබැයි මෙතන ඉන්නකොට ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. අම්මා තාත්තා කන්න බොන්න දෙනවා. ක්ලාස් වලට වියදම් කරනවා. ඔයාට තියෙන්නේ මේ වැඩේ කොට දාගන්න එක. අධ්‍යාපනය කියන්නේ අද ලබා ගත යුතු දෙයක්. හෙට සමහර විට ඒ අධ්‍යාපනයට අවස්ථාවක් ඔයාට නැති වෙන්න පුළුවන්. ජයග්‍රහණයේ මාවත විවෘත වෙලා තියෙන්නේ. උත්සාහ කරන්න ජයග්‍රහණ ලබා ගන්න නීති පීඨයට නීතිය හදාරන්න යන්න ප්‍රමුඛයන්ගේ වෘත්තියට යන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා.